එහෙනම් ගමු පුතේ 31 වෙනි පාඩම වෘත්තයක කෝණ. වෘත්තයක කෝණ. දැන් දිගාන මාතෘකාවක් තියෙනවා. වෘත්ත ඡාපයකින් වෘත්තයේ කේන්ද්‍රය මත හා වෘත්තයේ කේන්ද්‍රය මත හා වෘත්තයේ පරිධිය මත ආපාතනය කෙරෙන කෝණ. නියමපුතේ අනුමාත්‍රිකා වෘත්ත ඡාපයකින් වෘත්තයේ කේන්ද්‍රය මත හා වෘත්තයේ පරිධිය මත ආපාතනය කෙරෙන කෝණ. ඔයාලට පුතේ මතක් වෙන්නත් එක්ක මම මතක් කරන්නම් මේ වෘත්ත ඡාප කියනවා මොනවද කියලා පුතේ. ලියන්න එපා මාතෘකාව විතරයි. අපි මෙහෙම වෘත්තයක් ගත්තොත් පුතේ මේ කේන්ද්‍රය. ඒතර වෘත්තයක් මත ඕනෑම ලක්ෂ දෙකක් මම ගත්තා. AB කියලා ගන්නවා. ඕනෑම ලක්ෂ දෙකක් ගත්තොත් ඒ ලක්ෂ දෙකෙන් වෙන වෙන වෘත්ත කොටස් වලට අපි කියනවා පුතේ වෘත්ත ඡාප කියලා. ඡාපය කියන්නේ වෘත්තයකින් කැලලානේ. දැන් අපි ඡාප අඳිනවා කියන්නේ නිර්මාණය කියන්නේ තනිකර වෘත්ත අඳිනවා නෙමෙයි වෘත්තේ කොටස් අඳිනවා කියන එකනේ පුතේ. හරිද? එතකොට මේවට අපි කියනවා වෘත්ත ඡාප. මේක ලියන්න එපා මම ලියන්න දෙනවා. එතකොට මේ පොඩි ඡාපයට කියනවා පුතේ අපි සුළු ඡාපය කියලා. මතක් කිරීමක් කරන්නේ අටේ පන්තියේ. මේ ලොකු ඡාපයට අපි කියනවා මහා ඡාපය කියලා. හයිද මේක වෘත්තෙන් භාගයකට වෙන් වුණොත් ඉතින් ලොකු පොඩි කියලා කියන්න බෑ එතකොට. සාමාන්‍යයෙන් වෘත්තෙන් භාගයන් එතකොට තියෙන්නේ නේද? එතකොට අර්ධ වෘත්තයක් නේ. නැත්නම් ඔහොම තිබ්බහම ඔය විදිහේ ඡාපයක් කියලා අපි කියනවා. හරි? ඊළඟට පුතේ මේ වගේ ඡාපයකින් කේන්ද්‍රය හා පරිධියේ ආපාතනය කරන කෝණ මෙහෙම එකක් වෙන්නේ. දැන් මම ආයසරයක් අර වගේ වෘත්තයක් අඳිනවා. මෙන්න කේන්ද්‍රය අපි ගමු ඔය කියන ඡාපය. මම මේක වෙන පාටකින් අඳිනවා. එතකොට පුතේ මේ ඡාපයෙන් කේන්ද්‍රයට ආපාතනය කරන කෝණය කියන්නේ කේන්ද්‍රයට ආපාතනය කරනවා කියන්නේ පුතේ මෙතන ඉඳලා කේන්ද්‍රයට අඳිනවා කියන්නේ. මේ ඡාපේ කෙරවල් දෙකෙන් මේ A වලින් B වලින් මෙහෙම ඇන්දොත් අපි කියනවා මේ තියෙන්නේ පුතේ AB කියන ඡාපයෙන් කේන්ද්‍රයට ආපාතනය කරපු කෝණය. මේ තියෙන්නේ AB ඡාපයෙන් කේන්ද්‍රයේ ආපාතිත කෝණය. අපි ඉන්නේ වැඩි හොඳයි AB සුළු ඡාපයෙන් කියලා ලියන එක. නැත්නම් මහා ඡාපය කියලා හිතනවනේ. මේ AB සුළු ඡාපයෙන් කේන්ද්‍රයේ ආපාතනය කරන කෝණය. එතකොට ඔය විදිහටම මේ ලක්ෂ දෙකෙන් පුතේ මේ AB කියන ලක්ෂ දෙකෙන්ම වෘත්තයට ඇඳුනොත් පුතේ
අපි කියනවා පරිධිය. පරිධිය කියලා කියන්නේ මේ වෘත්තයේ පරිධිය කියන්නේ වෘත්තයේ වටේ දිග කියන අදහසනේ. මෙතන ඉඳලා වෘත්තයට ඔහොම ඇඳෙනවා. මේ කෙරවල් දෙකෙන් ඇඳෙන්න ඕනේ. හරිද? මෙතනටම යන්න ඕනේ නැහැ. කොහොමයි මේ ලක්ෂ දෙකෙන් කොහොම හරි මේ පැත්තට ඇඳෙන්න ඕනේ. ඒ පැත්තටම ඇඳෙන්නයි ඕනේ. හරි. මහා ඡාපයේ පැත්තට තමයි ඇඳෙන්නේ. සුළු ඡාපයෙන් ආපාතනය කරනවා කියන එක සුළු ඡාපයෙන් එහා පැත්තට අඳිනවා කියන එක. එතකොට මේ කෝණයට අපි කියනවා පුතේ AB කියන සුළු ඡාපය වෘත්තයේ මත එහෙම නැත්නම් පරිධිය මත හදන කෝණය කියන තේරුමෙන් අපි කියනවා පරිධිය මත ආපාතනය කරන ආපාතිත කියලා ආපාතිත කෝණය. හරිද? ඔය තියෙන්නේ සුළු ඡාපයෙන්. දැන් මහා ඡාපෙනුත් පුළුවන් අපිට මහා ඡාපෙන් කරන්න ඉස්සෙල්ලා මම මේ කියන ඒවා ටික පොඩ්ඩක් ලියමු. මෙහෙම ලියමු පුතේ අපි. පොඩි වාක්‍යයක් ලියන්න. කරුණු විදියට ලියුවා නම් හරි. වෘත්තයක් මත පිහිටි ඕනෑම ලක්ෂ දෙකක් මගින් වෙන්වන කොටසක් වෘත්ත ඡාපයක් ලෙස හඳුන්වයි. එහෙම කියලා පුතේ මේ පළවෙනි රූපය අඳින්නකො බලන්න මේ මං කළා වගේ පුළුවන් එක පැත්තක් වෙන පාටකින් ඇඳ ගන්න බලන්න. හරියටම වෘත්ත භාග යවන්න එපා. කොහොම අඳින්නකො. ඇඳලා මේ පැත්ත සුළු ඡාපය කියලා ලියන්න මේ පැත්ත මහා ඡාපය කියලා ලියන්න. මේ රූපේ විතරයි. අරනේ පුතේ එතකොට මේකේ AB කියන ලක්ෂ දෙකෙන් වෙන් වෙන මේ පොඩි කොටසට අපි කියනවා සුළු ඡාපය කියලා. ඉතිරි වෙලා තියෙන කොටස මේ නිල් පාටින් ඇඳිලා තියෙන කොටසට අපි කියනවා මහා ඡාපය කියලා. හරිද? ඊළඟට මේ කියන ඡාප වලින් පුතේ කේන්ද්‍රයේ පරිධියේ ආපාතනය කරන කෝණ. හරිද? කේන්ද්‍රයේ පරිධියේ ආපාතනය කරන කෝණ අපිට පුළුවන් මේ විදිහට ඇදලා පෙන්නන්න. ඒක තමයි මම මේ කියන්නේ යන්නේ ඊළඟට. හරි? හරි. අපි යටි ලියමු පුතේ මෙහෙම.
ඉහත සුළු ඡාපයෙන් හා මහා ඡාපයෙන් ඉහත සුළු ඡාපයෙන් හා මහා ඡාපයෙන් වෘත්තයේ කේන්ද්‍රය මත හා පරිධිය මත කේන්ද්‍රය මත හා පරිධිය මත ආපාතනය කරන කෝණ පරිධිය මත ආපාතනය කරන කෝණ පහත පරිදි පෙන්විය හැක. පහත පරිදි පෙන්විය හැක. පුතේ මේකත් පොඩ්ඩක් බලා ඉඳලා රූප දෙකම ඇඳාම හරි. මේ රූපේ මේකයි දෙකම අඳින්න ඕනේ. මෙහා මුලින් අඳින්නේ. පුතේ මේකේ දැන් ඔයාලට පේනවනේ මේ සුළු ඡාපයෙන් තමයි කේන්ද්‍රයටයි පරිධියටයි යන්නේ. හරිද? එතකොට මේ සුළු ඡාපයේ පැත්තට දැන් මේ ඡාපයේ පැත්තට මේ කෝණේ මේ පැත්ත කට ඇරිලා තියෙන්න ඕනේ නේ. කෝණේ කට ඇරිලා තියෙන්නේ සුළු ඡාපයේ පැත්තට. ඒකයි අපි කියන්නේ සුළු ඡාපයෙන් ආපාතනය කරන කෝණ කියලා. දැන් මහා ඡාපයෙන් ලියන්න ඕනේ. දැන් මේ මහා ඡාපයෙන් ආපාතනය කරන කෝණ කිව්වොත් මහා ඡාපයෙන් ආපාදනය කරනවා අපේ මහා ඡාපයේ පැත්තට අඳින්න බෑ. අනිත් පැත්තට තමයි අඳින්න ඕනේ. අපි අඳින්නේ පුතේ AB වල ඉඳන් මේ පැත්තට තමයි අඳින්නේ කේන්ද්‍රය. නේ සෝරි. පරිධියට. ඉතින් අඳින්න පැත්තක් නැහැ. ඇඳලා මෙයාව තමයි ගන්න වෙන්නේ. හරි මේ ලොකු ඡාපයෙන් ආපාදනය කරන කෝණය තමයි ඒ ඡාපයේ පැත්ත බලාගෙන ඉන්න ඕනේ කෝණ. මේ බලන්නකෝ දැන් මේකෙදි මෙයාගෙන් ආපාදනය කරන කෝණය කිව්වහම අපි මේ එයා දිහා බලන් ඉන්නේ. දෙන්නම මේ පැත්ත දිහා බලාගෙන ඉන්නේ. එතකොට දැන් කේන්ද්‍රයටත් අදින්න ඕනේනේ. කේන්ද්‍රයට අදින්නත් කේන්ද්‍රය එහෙ මෙහෙ අරයි යන්නේ අපිට තියෙන කේන්ද්‍රයට මේක යා කරන්න. වෙන විදියක් නැහැ. හැබැයි එතකොට මේ කෝණය පුතේ ඒ ලොකු ඡාපේ පැත්ත බලාගෙන ඉන්න ඕනේ. හරිද? එහෙනම් අනිවාර්යෙන් පුතේ මේ පැත්තේ කෝණය විය යුතුයි. එයා දිහා බලයි. මේ පැත්තේ කෝණය කෙටියෙන් කියනවා නම් මෙතන පහළ කෝණයක් ගත්තොත් වෘත්තයේ පරිධිය ආපාදනය කරන කේන්ද්‍රයේ පහළ කෝණයෙන් වෙන්න ඕනේ. පහළ නම් පහළ. ඉහළ නම් ඉහළ. පහළ නම් පහළ ඉහළ නම් ඉහළ. හරි. එතකොට මේකට අපි කියන අපිට AB මහා ඡාපයෙන් පරිධිය මත ආපාතිත කෝණය එතකොට මේ පියදිතේ AB මහා ඡාපයෙන් කේන්ද්‍රයේ ආපාතිත කෝණය කේන්ද්‍රයේ ආපාතිත කෝණය හරි දැන් අඳින් බලන්න රූප දෙක පිළිවෙලට
එකම රූපේ පැති මාරු කරලා ඇඳලා තියෙන්නේ පුතේ. එහෙනම් පුතේ වැඩේ ඉවර කරලා ඊළඟ අනුමානිකාව අපි ලියාගමු. දැන් මේකේ කියවෙන ක්‍රමයේ ගැන කතා කරන්න යන්නේ. පොතේ විදිහට ලියනවා. වැඩේ ඉවර කරලා පුතේ මාතෘකාව ලියා ගන්න. වෘත්ත ඡාපයකින් කේන්ද්‍රය හා වෘත්තයේ මත ආපාතනය කරන කෝණ අතර සම්බන්ධය පොඩි ප්‍රමේයයක් තියෙනවා ඒක කතා කරන්න යන්නේ අපි ළඟට. පුතේ එතකොට හොයලා බලලා තියෙනවා පුතේ මෙන්න මෙහෙම දෙයක්. දැන් මෙහෙම ඕනම ඡාපයකින් පුතේ හරිද? කේන්ද්‍රයටයි පරිධියටයි කෝණයක් ඇඳලා මැනලා බැලුවොත් ඒ දෙන්න අතර සම්බන්ධයක් තියෙනවා. ඕනම ඡාපයකින් ඒ කියන්නේ ඕනම ලක්ෂ දෙකකින් කේන්ද්‍රයට අඳිනවා පරිධියට අඳිනවා. නේද මේ කෝණ දෙකේ විශාලත්වම අනිනවා පුතේ. මැන්නහම අපිට පේනවා පුතේ හරියටම මෙයාගෙන් භාගයක් එනවා මේක. මෙයාගෙන් භාගයක් එනවා මේක. එහෙම නැත්නම් මෙයා වගේ දෙගුණයක් එනවා කියලා. මේ වැඩේ අපිට හරියම සරලව බලන්න පුළුවන්කම තියෙනවා පුතේ. මෙහෙම කරේ. අපි පුතේ ඇඳගත්තොත් මෙන්න මේ වගේ වෘත්තයක් ඇඳලා තියෙන රූපෙමනේ පුතේ මේ ඇඳලා තියෙන්නේ මම. හරිද? ඇඳලා මේ කියන ජායෙන් මේ ඡාපයෙන් කේන්ද්‍රයට කෝණයක් ඇඳලා
පරිධියට එකක් යන්නේ. ඊළඟට කේන්ද්‍රයට ඇඳලා තියෙන කෝණේ මම මෙහෙම කපා ගන්නවා. හරිද? කපලා මේක හරියටම පුතේ දෙකට නවනවා. හරියටම දෙකට නවනවා. හරිද? දෙකට නවලා පුතේ මෙතනින් ඔහොම තියලා බැලුවොත් මේ බලන්න. මේක හරියටම මේ කෝණයට සමාන වෙන්න හිටිනවා. පේනව නේද? මේ මෙතන තියෙන කෝණේ මම මේ ගන්නවා. ආයතනයක් කිව්වොත් අපි ওই වගේ රූපයක් ඇඳලා මේ පරිධියට තියෙන කෝණය ඔහොම තියාගෙන කේන්ද්‍රයේ තියෙන කෝණේ කපලා ගන්න. අරගෙන දෙකට නවන. දෙකට නවලා පුතේ මේ කෝණයට ඔහොම තියලා බැලුවොත් හරියටම මේ කෝණයට සමාන වෙනවා. ඒකේ තේරුම පුතේ මේ කෝණයෙන් භාගයක් නේ මෙතන කෝණේ. වෙන විදිහට කියනවා නම් මෙයා වගේ දෙගුණයක් එතකොට මේ කෝණෙනේ. ඕක තමයි පුතේ අපිට මේ පාඩමේ ඉගෙන ගන්න තියෙන පළවෙනි ප්‍රමේය. ඒ ප්‍රමේය ඔයාලගේ පොතේ මෙන්න මේ විදිහට කියනවා. බලන්න වෘත්ත ඡාපයකින් වෘත්තයේ කේන්ද්‍රයේ මත ආපාතනය කරන කෝණය වෘත්තයේ එම ඡාපය මගින් වෘත්තයේ ඉතිරි කොටස මත ආපාතනය කරන කෝණයෙන් දෙගුණයක් වේ. හරි. ඕක තමයි අපිට කියන්න තියෙන ප්‍රමේය. හරි. අපි ලියමු ප්‍රමේය. මාතෘකාව ලියුවානේ නේද? මාතෘකාව යටතේ ලියන ප්‍රමේය. ඔය මම පෙන්නලා තියෙන ප්‍රමේය තමයි ලියා ගන්න ඕනේ. මම කියවන්න. ලියන්නේ වෘත්ත ඡාපයක් මගින් වෘත්තයේ කේන්ද්‍රය මත ආපාතනය කෙරෙන කෝණය වෘත්තයේ කේන්ද්‍රය මත ආපාතනය කෙරෙන කෝණය කමාවක් එම ඡාපය මගින් වෘත්තයේ ඉතිරි කොටස මත එම ඡාපය මගින් වෘත්තයේ ඉතිරි කොටස මත ආපාතනය කෙරෙන කෝණයෙන් දෙගුණයක් වේ. ආපාතනය කෙරෙන කෝණයෙන් දෙගුණයක් වේ. ඊට පස්සේ අපි ඇඳගමු පුතේ පොඩි රූපයක්. අර වගේ පොඩි රූපයක් ඇඳගමු එකක් ගන්න. දැන් මෙයා අනිවාර්යෙන් කේන්ද්‍රයෙන් වෙන්න ඕනේ. ඒකවල මට ගන්න පුළුවන් මේ කෝණේ x උනොත් මෙතන කෝණය ඒ වගේ දෙගුණයක් වෙනවා. 2x වෙනවා. ඒ වගේම දැන් අපි ඉස්සෙල්ලෙන්ද අනිත් පැත්තට ඇඳලා තියෙන කැන්දොත් මෙතන කෝණය y කියලා ගත්තොත් මේ උඩ තියෙන කෝණය පුතේ 2y වෙනවා. මේ O කියලා දාන්නේ කේන්ද්‍රය කියලා කියන්නේ. අනිවාර්යෙන් කේන්ද්‍රය වෙන්න. එන්න ගන්නකො. ඒතකොට ඔය ප්‍රමේය වරහණක් ඇතුලේ ලියනවා නම් නේ වරහණ ඇතුලේ ලියන්න බෑ කෙටියෙන්. අපි ලියන්නේ පුතේ මෙහෙම. කේන්ද්‍රයේ ආපාතිත කෝණය මෙහෙම ලියන්නේ. සමානයි දෙගුණයක් පරිධියේ ආපාතිත කෝණය. කොහොම තමයි හේතුවක් විදියට ලියනකොට අපි මේ ප්‍රමේය ලියන්නේ. හරි?
සාධනය කරන ගණන් වලදී හේතුව ලියනකොට අපිට පුළුවන් ඕක ඔය විදියට ලියා ගන්න. හරි ලියමු බලන්න. පුතේ ඕක ලියාගෙන අපි එනවා 31 දෙක අභ්‍යාසය. ඔය මුලම තියෙන ගානට දෙකට නැති රූප අඳින්න නැතුව හදන්න පුළුවන්. රූප දෙවෙනි ගානේ නම් රූප අඳින්න වෙනවා කොහොමද පුතේ? හරි. ඉක්මනට අඳිමු. එතකොට ඉක්මනට අඳින්න අමාරු අයට පුළුවන් වෙලාව ඉතුරු කරගන්න පොතේම ඒක ලකුණු කරගන්න. හැබැයි පස්සේ පොතේ ලියන්න වෙනවා මේවා. නැත්නම් එහෙම මේව හොයාගන්න හම්බෙන්නේ නැහැ. වැඩ ඉවරයි 31 දෙක අභ්‍යාසයට එමු. ඒකේ පළවෙනි ගානේ නම් මොකක්ද හේතු ලියන්න කියලා කියන්නේ නැහැ. දෙවෙනි කියන හේතු දක්වමින් කියනවා. එතකොට අපි හේතු ලියන්න ඕනේ. මේ ප්‍රමේය කොහේ හරි තැනක ලියන්න ඕන මේ විදිහට ලියා ගන්න පුළුවන්. එහෙනම් යටින් තරුවක් දාලා මේක ලියා ගන්න. සාධනයේ ගැටළු වලදී හේතු ලිවීමේදී මේ වරහන් ඇතුලේ මේ විදිහට ලියන්න පුළුවන් කියලා. වටිනාකම හොයාගන්න පුළුවන් පුතේ මෙයා වගේ දෙගුණයක්. ඒ කියන්නේ 82කින් වැඩි කළාම එන එකනේ. එහෙමම දාන්නම් මෙතන මම 80 ගුණ කිරීම 2. එතන මෙතන එනවා පුතේ අංශක 160. ඉතින් කේන්ද්‍රයේ කොන 160. එතකොට එයා 160 නම් ඔයාලට පුළුවන් මේකේ අනිත් පැත්තේ කෝණේ හොයාගන්න. මම මේ ලකුණු කරන මේ කෝණේ හොයාගන්න පුළුවන්ද? ඒ කෝණේ අගය මම මේ එළියෙන් ගන්නම් පුතේ. ඒතර සම්පූර්ණ රවුම පුතේ 360යිනේ. එහෙමනම් 360න් අඩු කරනවා පුතේ 160. අඩු කළාම ඔයාලා ලැබෙන්න ඕනේ පුතේ අංශක 200ක්. අංශක 200ක් ලැබෙන්න ඕනේ ඔය කෝණ. හරි. එහෙමනම් ඔයාලට පේන්න ඕනේ මේ කියන AB කියන ඡාපයෙන්ම මේ මහා ඡාපෙන් පුතේ හැබැයි මේ පැත්තෙන් තමයි මෙතන තියෙන මේ කෝණය ඇඳලා තියෙන්නේ. මේ x ඇඳලා තියෙන්නේ. හරි. ඒ කියන්නේ මේ පැත්ත. දැන් මං කියවනේ එක පැත්තට තියෙන්න ඕනේ කියලා. දැන් මේ පැත්ත බලාගෙන තියෙන්නේ. මෙයා මේ පැත්ත බලාගෙන මෙයාත් මේ පැත්ත බලාගෙන. එහෙනම් මෙයාගෙන් භාගයක් වෙන්න ඕනේ අනිවාර්යෙන් මේ x වල අගය පුතේ. හරිද? x වල අගය වෙන්නේ මම මේ ඉඩ මදින්න මෙහෙට ගන්නෙ. මේ 200න් භාගයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඉතින් 100යි. එමනේ වෙන්න ඕනේ. 200
බෙදීම 2. ඒ කියන්නේ 100. හරි. බලන්න පුතේ ඊට පස්සේ දෙවෙනි ගාන කියනවා 5ට 1 වෘත්තයේ කේන්ද්‍රය O මගින් දක්වලා තියෙනවා. හේතු දක්වමින් y වල අගය සොයන්න. ඒ කියන්නේ හේතුව ලියන්න කියලා දැන් කියන්නේ. එකපාරට උත්තරේ ලිව්වට හේතුවත් එක්කම ලියමු කියලා කියන්නේ. හැත්තෑවෙන් භාගි 35යි පුතේ අර ඉස්සෙල්ලා ගාන නේද? හරි. මේක හරිය ලේසි පුතේ. මේක බලන්නකො මෙතන මේ තියෙන්නේ PR වලින් කේන්ද්‍රයට ඇඳිලා තියෙන කෝණය. එහෙනම් මේ තියෙන්නේ පුතේ PR වලින් වෘත්තයේ පරිධියට ඇඳෙන කෝණය. ඒ නැති y වලගේ අපිට ලියන්න පුළුවන් ලේසියෙන්ම 100න් භාගේ 50යි කියලා. හැබැයි මේ 50 මෙහෙම ලියලා නිකන් තියන්න එපා හේතු දක්වමින් කියනවනේ. නෑ හේතු දක්වන්න ඕනේ. යටින් ලියන්න පුතේ හේතුව කේන්ද්‍රයේ ආපාතිත කෝණය සමානයි 2යි පරිධියේ ආපාතිත කෝණය කියලා. හරිද? කේන්ද්‍රයේ ආපාතිත කෝණය සමානයි 2යි පරිධියේ ආපාතිත කෝණය කියලා ලියන්න. හේතු දක්වන්න කියනවනේ. अब බලමු පුතේ ඊළඟ එක. ඊළඟ එක නම් පුතේ ලේසි එකක් තියෙනවා. දැන් ඔයාලට පේන්න ඕනේ මම මේ අඳින වයිනේ මේ රේඛා දෙක පුතේ දිගින් සමානයි. ඇයි පුතේ වෘත්තයේ අරේ ඊළඟට මෙතන අංශක 90යි කියලා දීලා තියෙනවා අපිට. එහෙනම් මේ පාද දෙක සමානයි කියලා කියන්නේ පුතේ මෙයා y නම් ඉතින් මෙතන අගයත් y ම වෙනවා. ඉතින් y හොයන්න පුළුවන් අපිට නේද? 180න් 90ක් අඩු කරලා එන උත්තරය දෙකට බෙදුවා නම් හරි. y වලගේ හොයලා තියන්නේ එහෙම. එතකොට හරි. 180න් අඩු කරනවා පුතේ 90ක්. එහෙම හදලා තිබ්බනම් හරිනේ. එන උත්තරේ බෙදන්න පුතේ දෙකේ. එතකොට ඕක 90 අඩු කළාම 90යි දෙකෙන් බෙදුවාම අංශක 45. එතකොට මේ පාවිච්චි කළේ මම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල එකතුව 180. සමදීපාදයවත් සමදීපාද ත්‍රිකෝණ කියන එක අපි පාවිච්චි කළා.
හරි. අපිට කියනවා පුතේ මේකේ බලමුකෝ. මෙතන අපිට කියනවා ABC 70යි ACB 60යි. ACB 60යි. ඒ කියන්නේ පුතේ මෙතනනේ මේ කෝණය ACB කියන මේ ලොකු කෝණය අංශක 60යිලු පුතේ. අපි මෙතන 60 දාගමු. ඊට පස්සේ කියනවා මුල කියනවා ABC 70යි. ඒ කියන්නේ පුතේ මේ ලොකු කෝණය පුතේ. මේක 70යි. එහෙමනම් ඔයාලට පුළුවන් පුතේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල අගය පාවිච්චි කරලා මෙන්න මෙතන කෝණයේ අගය හොයාගන්න. 180න් අඩු කළා නම් හරිනේ පුතේ. 180න් අඩු කරනවා ඔය කෝණ දෙකේ එකතුව පුතේ. 70යි 60යි එකතුව. මේ දෙන්න අඩු කළා නම් එතකොට අපිට එන්න ඕනේ 180යි 130යි නේද? 130ක් අඩු කළාම අපිට එනවා පුතේ අංශක 50යි කියලා. මේ මම පාවිච්චි කළේ හේතු දක්වන්න කියනවානේ. මෙතනට හේතු විදියට ලියාගන්න ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. හේතු දක්වන්න කිව්වහම අපි හේතුව දක්වන්න ඕනේ පුතේ. දැන් වැඩේ හරි. මොකද දැන් අපි හොයාගත්ත පුතේ මෙතන මේ තියෙන කෝණය. මේ මම මේ රෝස් පාටින් පෙන්නන මේ කෝණේ හොයාගත්තා. එහෙනම් ඉතින් ඔය BC කියන ලක්ෂ දෙකෙන්ම වෘත්තයේ කේන්ද්‍රයට ඇඳලා තියෙන ඔය කෝණේ පුතේ. එහෙනම් y වෙලාගේ වෙන්නේ පුතේ අර අපි හොයාගත්ත 50 වගේ දෙගුණයක්. එතන මේ y වෙලාගේ ඔයාලට ලියන්න පුළුවන් අංශක 100යි කියලා. එතකොට මේකට හේතුව ලියා ගන්න ඕනේ ඔයාලා ඉස්සෙල්ලා ලිව්ව අර මම කියන කේන්ද්‍රයේ ආපාතිත කෝණය කියන එක. කේන්ද්‍රයේ ආපාතිත කෝණය කියන එක ලියා ගන්න ඕනේ. සමානයි දෙගුණයක් පරිධියේ ආපාතිත කෝණය. හරි. අපි බලමු පුතේ දැන් මෙතන මේ ගාන. හොයන්න පුළුවන් ඒවෙන් හොයන්න පටන් ගමු. මෙතන 30 20 තියෙනවනේ ඒවෙන් උදව්වක් ගන්න යන්න. දැන් ඔයාලට පේන්න ඕනේ මම මේ අඳින රේඛා දෙක ගත්තොත් පුතේ මේ රේඛා දෙක දිගින් සමානයි. ඇයි වෘත්තය අරේනේ? එහෙමනම් පුතේ මෙතන කෝණයේ අංශක 30 නම් මේ මම මේ ලකුණු කරන කෝණයත් අංශක 30ම වෙන්න ඕනේ. අපි එතන පොඩියට ලියාගමු 30යි කියලා. මේකත් 30ම වෙන්න ඕනේ. සමදීපාදයිනේ පුතේ. ඒ වගේම අපිට පුළුවන් පුතේ මේ පැත්තෙන් ගන්න. බලන්න මේ දිගයි මෙතන මේ දිගයි ගන්න. දැන් දෙකම තමයි ආයිසරයක් පුතේ මේ රේඛා දෙක සමානයි. වෘත්තයේ අරය
හැම වෙලේම වෘත්ත ගණන් වල විශේෂයෙන් බලන්න ඕනේ පුතේ වෘත්තේ අරයන්. හරිද? වෘත්තේ අරයන් විශේෂයෙන්ම අපි බලන්න ඕනේ. එතකොට එහෙමනම් දැන් හරි. මෙතන කෝණේ 20ක් වෙනවා නම් පුතේ අනිවාර්යෙන්ම මේ කෝණේ අගයත් 20ක්ම වෙන්න ඕන. එතනත් ලියාගම් 20යි කියලා. එතන 20. එහෙමනම් දැන් අපිට පුළුවන් පුතේ ඔතන තියෙන ලොකු කෝණයේ අගය ලියා ගන්න. මම පෙන්නන මේ කෝණය 20යි 30යි 50ක් වෙන්න ඕන. ඒක 50. නෝ හොයාගන්න පුළුවන් ඒවා හෙව්වා. දැන් හරි. දැන් අපිට පුළුවන් පුතේ ටිකක් ලොකුවට මම ලකුණු කරලා පෙන්නන්නම් මේකේ. මෙන්න මේ කෝණය ගන්න. මම මේ දම් පාටින් ලකුණු කරන මේ කෝණේ අංශක 50යි. එහෙමනම් මේ ලක්ෂ දෙකෙන්ම කේන්ද්‍රයට අඳින කෝණේ නෙමෙයි තියෙන්නේ පුතේ. එතකොට ඒ කෝණේ අගේ වෙන්න ඕනේ හරි මෙතන මේ තියෙන කෝණේ වගේ දෙගුණයක්. එතකොට ඔය කෝණේ අගේ වෙන්න ඕනේ 50 ඒවා දෙකක්. ඒ කියන්නේ 100. සමානයි අංශක 100. මෙතන මේ කෝණය හේතු ලියා ගන්න ඕනේ මෙතනට කේන්ද්‍රයේ ආපාතිත කෝණය සමානයි 2යි පරිධියේ ආපාතිත කෝණය කියලා. ඔයාලට හදන්න වෙලා දීලා මම මේ හිමීට කරන්නේ හොයාගෙන යන්න ඕනේ මේවා තියෙන අගයන්. හරි? මේක නම් ලේසි ගන්න. දැන් ඔයාලට පේන්න ඕනේ පුතේ මේකේ මේ PR කියන ලක්ෂයෙන් මේ තියෙන වෘත්තයේ කේන්ද්‍රයට ඇඳපු කෝණය. වෘත්තයේ පරිධියට ඇඳපු කෝණය. එහෙමනම් මේ ලක්ෂයෙන්ම මේ ලක්ෂ දෙකෙන්ම මේ තියෙන වෘත්තයේ කේන්ද්‍රයට ඇඳපු කෝණය පුතේ. එතකොට මේ පැත්ත දැන් මේකේ උඩ නම් මේකෙත් උඩ තමයි ගන්න ඕනේ. එතන මේ අගේ වෙන්න ඕනේ 110 ඒවා දෙකක් පුතේ. එතන මේ මම ලකුණු කරපු කෝණේ 110 ඒවා දෙකක් 220යි. හේතුව ලියන්න පුළුවන් කේන්ද්‍රයේ ආපාතිත කෝණය සමානයි 2යි පරිධියේ ආපාතිත කෝණය කියලා. එතකොට යා 220 නම් අපිට y වලගේ හොයන්න පුළුවන් මේ ලක්ෂයක් වටා කෝණවල එකතුව 360 හින්දා 360න් පුතේ 220ක් අඩු කරමු. 360න් 220ක් අපි අඩු කරමු. ඒක අඩු කළාම අපිට ලැබෙනවා 0.6න් 2ක් ගියාම 4යි 1 අංශක 140. මෙතනටත් අපිට ලියන්න පුළුවන් ඔන්න හේතුවක්. හේතු ලියන්න කියනවනේ. ලක්ෂයක් වටා පිහිටි කෝණ.
මම මේ ඔයාලට වෙලා දෙන්නේ පුතේ හේතු ටික ලියා ගන්න. හේතු ලියන්න දැන් බලමු මේ ගාන. හරි දැන් මේකේ ඔයාලට පේන්න ඕනේ මම මේ රතු පාටින් අඳින රේඛා දෙක ගත්තොත් ওই රේඛා දෙක දිගින් සමානයි. වෘත්තය ආරයි. හොයන්න පුළුවන් තැනින් පටන් අරන් හොයයි යනවා පුතේ. ඉතින් වෙන කරන්න දෙයක් නැහැ. එතකොට අපිට මෙතන මේ කෝණේ හොයාගන්න පුළුවන්කම තියෙනවා පුතේ. මේ අගයත් අංශක 30ක් වෙනවා. මෙතන පොඩියට ලියනවා මම. මේක 30. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් පුතේ මෙතන මේ ලොකු කෝණේ අගය. එයි මෙයා 110යිනේ. එහෙනම් මේ ලොකුවට මම ලකුණු කරපු කෝණේ අගය වෙන්නේ 110න් භාගයක් පුතේ 55යි. මේක 55යි. ඊට පස්සේ අපිට පුළුවන් මෙතන මේ උඩ කෝණේ අගය හොයාගන්න. මම මේ මෙහෙම ලකුණු කරන කෝණේ මේ ඊතලේ දාන එක. ඒක හොයන්න පුළුවන් 55න් 30ක් අඩු කළා නම්. එතකොට පුතේ 55න් 30ක් අඩු කළාම අපිට එනවා 25ක්. මේ කෝණයගේ අංශක 25යි. ඊළඟට ඔයාලට පේන්න ඕනේ පුතේ වෙන පාඩකින් ගන්න මේ මෙතන මේ තියෙන පාද දෙක පුතේ මායි තද පාටින් අඳින්න මේ පාද දෙක ගත්තොත් ඒ පාද දෙකත් දිගින් සමානයි. ඒ පුතේ වෘත්තය අරගෙන. එහෙමනම් ඉතින් මෙයා 25 නම් පුතේ මේ y වලගයත් 25ම වෙනවා. පාද දෙක සමානයිනේ. y වලගය 25. මම ඒක පොඩ්ඩක් හදට ලිව්වා. අපි බලමු පුතේ එහෙනම් මෙතන අපි පොඩි නිර්මාණයක් කරගත්තා නම් හරි. මෙහෙම අඳිනවා. හරි. කොහොම ඇඳහම ඔයාලට පේන්න ඕනි පුතේ
මම මේ ලකුණු කරන පාද දෙක නම් සමානයි. ඒ කියන්නේ පුතේ මෙයා y නම් මෙන්න මෙතන මේ කෝණයේ අගයත් y ම වෙනවා. දැන් කොහොම හරි කරලා මේ y වලට අගයක් හොයාගත්තා නම් හරිනේ පුතේ. දැන් ඔයාලට පේනවද බලන්න මේ ත්‍රිකෝණ දෙක දිහා බැලුවොත් පුතේ මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙලා තියෙනවා පේනව නේද මේ පාදයයි මෙතන මේ පෙන්නන පාදය සමානයි. ඒ වගේම මෙයයි සමානයි. ඒකත් අරේනේ. මේ මැද පාදේ පොදුයි පුතේ. පොදුයි කියන්නේ මේ ත්‍රිකෝණ දෙක අංග සමයි පුතේ. නිකන් බැලුවම පේනවා අංග සමයි කිය. අංග සමයි කියන්නේ මෙතන මම මේ රතු පාටින් මෙහෙම පෙන්නන කෝණයයි මේ කෝණය සමාන වෙන්න ඕනේ. අංග සමාන වෙන්න එක. එහෙනම් මෙයා දෙකට බෙදි යන්න ඕනේ. 70 දෙකට බෙදලා 35යි කියලා ආවනම් හරිනේ. 35 කියලා ආවනම් හරි. එතකොට එහෙනම් මෙයා 35යි කියන්නේ ඉතින් y වලගේ 35 තව. එහෙනම් මම එතන එහෙම විදිහෙන් ලියනවා පුතේ. මම ලියනවා ඒකේ 35 ලියලා හේතුව ත්‍රිකෝණ දෙක අංග සමහින්ද පුතේ. මෙහෙට මම ඉඳ ගන්න ලියන්න. මේ යගේ මම ලියා ගන්නවා. එතනින් ලියමු. 70 බෙදීම 2 සමානයි 35යි. එහෙම ලියා ගන්න පුළුවන් උනේ මෙතන හේතුව ලියන්න පුතේ ත්‍රිකෝණ අංග සම නිසා. ත්‍රිකෝණ අංග සම නිසා කියලා ලියන්න. නැත්නම් දෙකට බෙදා ගන්න බෑනේ අපිට ඕන විදිහට. තව ගණන් දෙකක් තියෙනවා අපි ඒ දෙකත් බලමු. හොයන්න පුළුවන් ඒවෙන් හොයනවා. එහෙම තමයි කරන්නේ පුතේ. වෙන ඉතින් කරන්න විදිහක් නැහැ මේකේ. දැන් මෙතන අංශක 50 මෙතනනේ දීලා තියෙන අපි එතන ඒකත් එක්ක යන්න තමයි බලන්න ඕනේ මොකද්ද කරන්න ඕනේ කියලා. දැන් ඔයාලට පේන්න ඕනේ පුතේ මේකේ මම මේ රතු පාටින් අඳින රේඛා දෙක දිගින් සමානයි. වෘත්තයේ ආරය. එහෙමනම් පුතේ අපිට මම මේ පෙන්නන කෝණයේ අගය ගන්න පුළුවන් අංශක 50ක් වෙනවා. මෙයා සමදීපාදයිනේ. එහෙනම් මෙතන කෝණයේ අගය 50යි. උඩින්ම ලියමු. එන්න ලියවම. ඒ කෝණයේ අගය 50යි. එතකොට පුතේ දැන් මේකේ මෙයා 50යි මෙයා 50යි. එහෙනම් අපිට පුළුවන් මෙතන කෝණේ හොයාගන්න දැන්. 50යි 50යි 100යි 80යිනේ. ඒ කියන්නේ මෙතන අගේ යන්න පුළුවන් 180ෙන් හේතු දක්වන්න කියන හින්දා අපි කොහොම ලිව්වනම් හරි නේද? 50වත් දෙකක් වෙන 100ක් අඩු කරනවා. අඩු කළාම මෙතනට වාල ලැබෙනවා අංශක 80ක් කියලා. මෙතනට හේතුවක් ලියාගත්ත හැකි ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. ඊට පස්සේ ඔයාලට පේන්න ඕනේ පුතේ මෙන්න මෙහෙම දෙයක්. බලන්න මේ QR වලින් මම රොස් පාටි ලකුණු ගන්න. QR වලින් මේ තියෙන කේන්ද්‍රයට ඇඳිලා තියෙන කෝණ. එතකොට බලන්න මේ තියෙන QR වලින් පරිධියට ඇඳලා තියෙන කෝණෙන් තියෙන පැත්ත විතරයි වෙනස් වෙලා තියෙන්නේ. මේ QR කියන ඡාපයෙන් ඇඳලා තියෙන්නේ. එහෙනම් ඉතින් කේන්ද්‍රයේ කෝණයෙන් භාගයක් වෙන්න ඕනේ පුතේ මෙයා. ඒ කේන්ද්‍රයේ කෝණය 80 නම් y වලගේ අපිට ලැබෙන්න ඕනේ පුතේ 40ක් කියලා. 80න් භාගයක්.
මට ලිව්ව හැකි මේක අපි එහෙම ලියමු නේද 82 න් බෙදනවා 40. ඒක නම් නිකන් ලිව්වට කමන්නේ. මෙතන හේතුව ලියා ගන්න පුතේ. අර අපේ දිග හේතුව. කේන්ද්‍රයේ ආපාතිත කෝණය සමානයි 2යි පරිධියේ ආපාතිත කෝණය. ඒක ඔය රූපේ උඩ ලියන්න ඕනේ නැහැ. යටින් ලියා ගන්න පුළුවන්. අන්තිම කොට ගාන පුතේ ඒක තිබුණ මෙයා. ඒක ලේසියි. ගන්න බලන්න මේකේ උත්තරේ පුතේ. මේක ලේසියෙන් ගන්න පුළුවන්. ඔයාලට පේන්න ඕනේ මේ තියෙන්නේ BC වලින් කේන්ද්‍රයට ඇඳපු කෝණය. එතකොට මේ තියෙන්නේ BC වලින් වෘත්තයේ පරිධියට ඇඳපු කෝණය පුතේ. එහෙමනම් මෙයා 130 නම් අපිට මෙතන කෝණයගේ ගන්න පුළුවන් 130න් භාගෙ පුතේ 65යි. හේතු දක්වන්න කියනවනේ. හේතු දක්වන්න අර කේන්ද්‍රයේ ආපාතිත කෝණය සමානයි 2යි පරිධියේ ආපාතිත කෝණය. යටින් ලියන්න පුළුවන් BAC කියලා. ඊට පස්සේ දැන් අපිට පුළුවන් y වලගේ ලේසියෙන්ම ලියා ගන්න පුතේ. y කියලා කියන්නේ මේක 180ක් නේ වෙන්නේ සරල රේඛාවක් හින්දා. 180න් 65ක් අඩු කළා නම් හරි. ඒතර උත්තරේ එනවා 115යි අංශක කියලා. හරිනේ පුතේ ඒක. ඊළඟට එතනින් එහාට අපි බලමු පුතේ ඊළඟ අභ්‍යාසෙත් එන්න තියෙන්නේ අපිට. ඊළඟ අභ්‍යාසෙ තියෙන්නේ ඕවම තමයි. පොඩ්ඩක් සාධනය කරන ගණන් කීපයක් තියෙන්නේ පුතේ. ඉන්න මම බලනවා සාධනය කරන ගණන් ටික හදන්න ඊළඟට. රූපය අඳිමු. ඉස්සෙක තුන අභ්‍යාසෙතේ ওই ටික ඔක්කොම හදමු.
රූපය අඳින්න පුතේ. රූපය ඇඳලා ලකුණු කරගන්නකො ඒ ටික. ලේසි කොටසක් තියෙනවා. ACB සමානයි අංශක 30යි. ACB 30 බව. දැන් මම කරන්න යන්නේ පුතේ කොහොම හරි කරලා මේ කේන්ද්‍රයේ කෝණය හොයනවා පුතේ. මෙයා හොයාගත්තොත් එයාගෙන් භාගයක් නේ මෙයා. එහෙනම් අපි බලමු මේ කෝණය හොයාගන්න විදිය. එතකොට ඒ කෝණය හොයාගන්න අවශ්‍ය දත්ත අපිට දීලා තියෙනවා ගාන. අපිට දීලා තියෙනවා දත්තයෙන් මේ පාද දෙක සමානයි. හැම වෙලේම මතක තියාගන්න ඕනේ පුතේ වෘත්ත ගණන් වල හැම වෙලේම බලන්න ඕනේ වෘත්ත වල අරයන් සමානයිනේ. අපිට එතනින් අගයන් ගන්න ගොඩක් දේවල් ගත හැකියි. හරි? එතකොට මේ දිගයි මේ OA දිගයි සමානයි. ඇයි පුතේ වෘත්තයේ අරයන්. එහෙනම් මේ ත්‍රිකෝණය ගත්තොත් අන්තිමට සමපාද ත්‍රිකෝණයක් වෙනවා. මේ දෙන්න සමානයි අරය මේ දෙන්න සමානයි කියලා දීලා තියෙනවා. එහෙනම් ඉතින් මේ තුන් දෙනාම සමානයි. පුතේ සමපාද ත්‍රිකෝණයක් නම් එක කෝණයක් අංශක 60යි නේ. එහෙනම් අපිට ඕන කෝණය ගමුකෝ මේක අංශක 60යි. එයා 60 නම් මෙතන කෝණය අපිට ගන්න පුළුවන් ඔය කෝණයෙන් භාගය. ඒ කියන්නේ 60න් භාගයක් 30යි. 30 බව පෙන්වන්න කියලා තමයි කියන්නේ. දැන් ඔහොම තියන්න බෑ. ලියලා පෙන්වන්න ඕනේ. බව පෙන්වන ගානක් නේ. එහෙනම් මම මෙහෙම ගන්නවා. සාධනය. මම ගන්නවා අපිට දීලා තියෙන දැනින් පටන් ගන්නම්කෝ. මේ AB OB සමානයි කියලා ගානේ දෙනවා. OB සමානයි AB. OB සමානයි AB. ඒක දී ඇත එහෙම නැත්නම් දත්තය. ඊළඟට මම කියනවා OB OA සමානයි පුතේ. OB සමානයි OA. වෘත්තේ අරය. එතකොට ඒකේ තේරුම මේ පාද තුනම සමානයි. එම නිසා OB සමානයි OA සමානයි AB වෙනවා. පාද තුනම සමානයි. පාද තුනම සමානයි කියන්නේ පුතේ එම නිසා OAB සමපාද ත්‍රිකෝණයක් වෙනවා. පාද තුන සමානයි කියන්නේ සමපාදයිනේ. එහෙනම් ඊට අපිට ගන්න පුළුවන් AOB කෝණයගේ සමානයි 180 3ෙන් බෙදුවාම එන 60. එහෙම ලියුවාම හේතු ප්‍රශ්නයක් නැහැ නේද? සමපාදින්ද 183ෙන් බෙදලා කෝණ ගත්ත කෝණ ඔක්කොම සමානයි. හරි. එයා 60 නම් දැන් අපිට මෙතන දෙන්න පුළුවන් නේද? ACB. ඒ හින්දා මේක දිගට එම නිසා දානින් තමයි මම එවිට කියලා දැම්මේ දෙකකට පස්සේ සම්බන්ධ කරේ. එම නිසා කියන්නේ මේක හින්දා අපිට මේක ලියන්න පුළුවන් කියලා. සමහර අයගේ මතයක් තියෙනවා එම නිසා කියලා එක දිගට දාන්න බෑ කියලා තුනකට වැඩ. එහෙනම් මම මෙතනින් කැඩුවා මෙහෙම. විශේෂයක් නැහැ ලොකු. ඉතින් අපි එහෙම ලියාගමු. එතකොට හරියද? ACB කෝණය පුතේ ගන්න පුළුවන් අපිට 62ට බෙදලා සමානයි 30. මෙතනට ලියන්න පුළුවන් කේන්ද්‍රයේ ආපාතිත කෝණය සමානයි දෙගුණයක් පරිධියේ ආපාතිත කෝණය. කේන්ද්‍රයේ ආපාතිත කෝණය පරිධියේ ආපාතිත කෝණය වගේ දෙගුණයක් වෙනවා.
බව පෙන්වන සාධනය කරන ගානක මූලිකම දෙයක් තමයි රූපය අඳින එක පුතේ. අපි අනිවාර්යයෙන්ම රූපයක් අඳින්න ඕනේ විභාගෙදිත් එහෙම. පේපර් එකේ දීලා තිබ්බට කමක් නැහැ අපි උත්තර පත්‍රෙත් ඇඳ ගන්න ඕනේ. එතන පුතේ මේ ඩොට් එකක් තියලා පෙන්නන්නේ ඔයාලට පේනනේ ඩොට් එකක් තියෙනවා එතන කේන්ද්‍රය හොඳේ දැන් අපිට කියනවා පුතේ PQR කියන්නේ PSR මේ දෙන්නගේ එකතුව අංශක 180ක් බව පෙන්වන්න හරි එතකොට මම පොඩි නිර්මාණයක් කරනවා මේ චිත්‍රය. නැත්නම් මේක අපිට සම්බන්ධ කරගන්න බෑ. මොකද කේන්ද්‍රයේ කෝණයයි පරිධියේ කෝණයයි අපි දන්නේ පුතේ. ඒ නිසා මම කරන්නේ මේ කෝණ දෙක ගානට සම්බන්ධ කරගන්න මෙයාව කේන්ද්‍රයට යා කරනවා. මෙතන ඕ කියලා දාන්න. හරි. එතකොට අපි යා කරපු එක මෙතන ලියමු. නිර්මාණ මම කියනවා OP හා OR යා කරන්න කියලා. හරි නේද? OP හා OR යා කරන්න. Trial version. දැන් බලමු පුළුවන්ද කියලා. අපි නිර්මාණයක් කරා නම් පුතේ මේ ගානක සම්මත පියවර තමයි නිර්මාණය ලියන එක පුතේ. නිර්මාණය ගොඩක් වෙලාට විභාගෙදී ඉංගිය කියලා දෙනවා එහෙම වුණොත් ඒක ලියා ගන්න එක තමයි සාමාන්‍ය විදිහ. ඒක ලියමු. ලකුණු නැත්තම් අඩු කිරීමක් නම් කරලා නැහැ 10 පන්තියේ. පිළිවෙල මේක. ඒ නිසා අපි ඒක ලියමු. අනිත් එක අපි මොනවා හරි රේඛා අඳිනවා නම් කඩේලි වලින් අඳිනවා. ඒකට අපිටත් ඒක හොයාගන්න පුළුවන්. අපි ඇඳ රේඛා දෙක තමයි මේ කියන්නේ. හරි. දැන් පුතේ මම කරන්න හදන්නේ මේකේ මේ සම්බන්ධ කරගන්න හදන්නේ කේන්ද්‍රයේ කෝණයත් එක්ක. දැන් ඔයාලට පේන්න ඕනේ මෙතන PQR තියෙනවනේ. එහෙනම් මේ PQR කෝණය සම්බන්ධ වෙනවා පුතේ මේ කේන්ද්‍රයේ තියෙන උඩ තියෙන කෝණයත් එක්ක. උඩ කෝණෙනේ පුතේ. උඩ කෝණ. එහෙනම් මෙයා වගේ දෙගුණයක් වෙනවා මේක. එහෙම නේ වෙන්න ඕනේ. වෙන විදියක් කියනවා නම් මෙයා දෙකෙන් බෙදුවාම එන ගාන මෙයාට සමානයි. එහෙම ලියන්න පුළුවන්. මම ලියන අපිට මෙහෙම ඕන විදියක් කර හැකි මෙතනදී. අපි ලේසි විදියක් කරමුකෝ. මම ගන්නවා අපිට PQR කියන කෝණයේ අගය දෙකෙන් ගුණ කළාම එහෙම නේද? මේ අගය දෙකෙන් ගුණ කළාම මේ පැත්තේ කෝණයට සමාන වෙනවනේ. සමානයි පුතේ. POR හැබැයි පොඩි ගැටලුවක් තියෙනවා අපිට POR කියලා කිව්වහම අපි කොයි වෙලාවකවත් පරාවර්ත කෝණය දිහා නෙමෙයි බැලෙන්නේ මේ සාමාන්‍ය කෝණය දිහානේ
දැන් මෙතන PQR කිව්වම ඔයගොල්ලෝ මේකේ පරාවර්ත කෝණي බැලුවේ නෑනේ. මේ පැත්තේ කෝණෙනේ. එහෙනම් පරාවර්ත කෝණයක් තියෙන හැම වෙලේකම පුතේ මේකට අදාළව Trial version. පරාවර්ත කෝණය කියලා ලිව්වනම් හරි. Trial version. හරිද? පරාවර්ත කෝණය කියලා ලිව්වනම් හරි. PQR පරාවර්ත කෝණෙත් එක්ක තමයි සම්බන්ධ වෙන්නේ. මෙතනට හේතුව ලියන්න ඕනේ ඔයාලා. කේන්ද්‍රයේ ආපාතිත කෝණය සමානයි 2යි පරිධියේ ආපාතිත කෝණය. හරි. දැන් මම මෙයාව සම්බන්ධ කළා මෙයත් එක්ක. ඒ PSR සම්බන්ධ කරන්න ඕනේ. ඒක නෑ ලේසි. PSR සම්බන්ධ වෙන්නේ පුතේ මේ කේන්ද්‍රයේ පල්ලෙහා කෝණෙත් එක්ක. මට ලියන්න පුළුවන්. PSR කෝණය PSR කියන කෝණය දෙකෙන් ගුණ කළාම හරි මෙයා දෙකෙන් ගුණ කළාම මෙයාට සමාන වෙනවා POR කෝණය. එතකොට ඒකෙත් මේ හේතුවම ලියා ගන්න. කේන්ද්‍රයේ ආපාතිත කෝණය සමානයි 2යි පරිධියේ ආපාතිත කෝණය. පුරුදු වෙන්නත් එක හේතු ලියන්න පුතේ. ලිව්වහම ඉබේම ඕක පුරුදු වෙනවා. පාඩම් කරන්න දෙයක් නැහැ නේ කටපාඩම් කරන්න. ඔයාලා ඇයි මම එහෙම ලිව්වේ කියලා. පුතේ මට දැන් මේ ධන ලකුණෙන් මේ වගේ සම්බන්ධ වෙලා තිබ්බහම කෝණ අපිට ඕන වෙනවා මට ගානට සම්බන්ධ කරගන්න කෝණ. ඒව තව මොනවා හරි මේකත් එක්ක සම්බන්ධයක් තියෙන කෝණ එක්ක ලියා ගන්න ඕනේ. දැන් මට ඕන කෝණ දෙක මම ලියා ගන්න. දෙකේ ඉලක්කමක් ඇවිල්ලා තිනවා. ඒක අපි පැත්තකට දාමු. මේක පස්සේ කරගත්තා එහෙනම් කොහමද කෝණේ ආවනේ. දැන් පුතේ මේ උත්තරේ ගන්න අපි මේ දෙන්න එකතු කරන්න ඕනේ නේද? නැත්තම් සම්බන්ධ කරන්න බෑනේ පුතේ. මේ කෝණ දෙක එකතු කිරීමක් විදිහට සම්බන්ධ වෙලා තියෙනවා. එහෙනම් මේ දෙන එකතු කරනවා. මෙතන 1 2 දාලා දීපන 1 ධන 2 කියලා ලියන්න පුළුවන්. එහෙම නැති ඉඳ එම නිසා කියලා මම සම්බන්ධ කරනවා. එම නිසා කියලා මේක එකතු කරනවා. 2යි PQR ධන 2යි PSR සමානයි EOR පරාවර්ත කෝණය ධන POR කෝණය. ඔහොම ලිව්වහම ඔයාලට පේන්න ඕනේ පුතේ මේ දෙන්න එකතු කළාට පස්සේ සම්පූර්ණ රවුමක් හැදෙනවා. ඒ කියන්නේ අංශක 360ක් වෙනවා. මෙතනට ලිව්ව හැකි අපිට ලක්ෂයක් වටා කෝණ. එහෙනම් දැන් අපිට ගන්න පුළුවන් පුතේ 2යි PQR ධන 2යි PSR සමානයි අංශක 360. දැන් මුළු සමීකරණයම දෙකෙන් බෙදන්න. අපිට ඕන උත්තරේ ගන්න. උත්තරම් බෙදන්නත් පුළුවන්. මම වෙන පාටකින් බෙදන්න. වෙනම බෙදුවා නම් හරි හැම පදයක්. එතකොට මේවා දෙකේ ඉලක්කම් කැපිලා යනවා. PQR ධන PSR සමානයි 362කට බෙදුවාම අංශක 180. මේ පිටේ පුරුද්දත් එක්ක ලියා ගන්න පුළුවන් දෙයක්. මේ බලන්න මම මේකේ උත්තරේ තියෙන කෝණ තියෙන පිළිවෙලටම ගත්තා. ආයි පස්සේ එහෙට මෙහෙට මාරු කරගෙන වද වෙන්න දෙයක් නැහැ නේ. හරියට තියෙන පිළිවෙලටම ගත්තා. ඒකට තමයි මේ තියෙන පිළිවෙලටම ලියන්න පටන් ගත්තේ. මේවා මේ පැත්තේ තියෙන නිසා මම එහෙමම ලියුවා. දැන් කෙනෙක් දැන් ප්‍රශ්නයක් අහනවා මගෙන් මෙහෙම ලියන්න බැරි වුණා නේද? පුළුවන් නේද කියලා. මේ විදිහට ලියන්න බැරිද කියලා අහන්නේ. 2යි PQR ලියන්නේ නැතුව PQR කියන කෝණය මේ කෝණය සමානයි කියලා ලියන්න බැරිද අහනවා. භාගයයි POR පරාවර්ත කෝණය. හොඳ ප්‍රශ්නයක්. පුතේ ලිව්වේ. මුකුත් ගැටලුවක් නැහැ. මේ මේක දෙකෙන් බෙදුවාම එන එකනේ. එහෙනම් ඉතින් ඔයාලා අනිත් එකත් ඒ විදිහට ලියන්න ඕනේ. PSR කියන කෝණය මෙයාගේ සමාන වෙනවා මෙයාගෙන් භාගයකට. භාගයයි POR කෝණයට. ඔහොම ලියලා ඔය දෙන්න එකතු කරන්න. හරි. එකතු කරාට පස්සේ මේ පැත්තේ පුතේ දෙකේම භාගේ එනවනේ. ඒ භාගේ පොදුයි කියලා එළියට ගන්න. ගත්ත ගාම වරහන් ඇතුළට එන්නේ ආයසරයක් මේ දෙන්නේ. මෙතන භාගයක් ඇවිල්ලා වරහන් ඇතුළට එනවා මේක. එතන 360 දැම්ම හැකියි.
360 භාගය ආපු ගමන් 180යි කියලා එන්නේ. එහෙම හදන්න පුළුවන්. හොඳ ප්‍රශ්නයක්. මෙතන පුතේ මේ අපි පාවිච්චි කළේ ප්‍රමේය හොඳේ. අයි අපි කිව්වා කේන්ද්‍රයේ ආපාතිත කෝණය පරිධියේ ආපාතිත කෝණය වගේ දෙගුණයක් කිව්වා. එහෙමනේ ප්‍රමේය. එතකොට මේ බලන්න පුතේ මේ කේන්ද්‍රයේ ආපාතිත කෝණය පරිධියේ ආපාතිත කෝණය වගේ දෙගුණයක්. ඒකයි දෙකේ ඉලක්කම දැම්මේ. ප්‍රශ්නයක් අහන දෙකේ ඉලක්කම දාන්නේ ඇයි කියලා. ප්‍රමේය ලියන්නේ. කේන්ද්‍රයේ ආපාතිත කෝණය පරිධියේ ආපාතිත කෝණයේ දෙගුණයට සමානයි. මෙතනත් ඒ වගේ. කේන්ද්‍රයේ ආපාතිත කෝණය පරිධියේ ආපාතිත කෝණයේ දෙගුණයට සමානයි. එහෙමනේ ප්‍රමේය කියන්නේ පුතේ. ඒ තමයි එහෙමම දැම්ම ප්‍රමේය. හරි. තියෙන ප්‍රශ්න අහන්නේ වගේ. හොඳයි. ඒකම මෙහෙම ලියන්න බැයිද කියලා අහන්නේ තව කෙනෙක්. මෙහෙම ලියන්න පුළුවන්. මේකෙන් භාගයක් වෙනවා. ඉතින් ප්‍රමේය එහෙමනම් අපිට ඕන විදියට හසුරව ගන්න පුළුවන් මේක. තුන්වෙනි ගාන රූපයන්ින් ඉස්සෙල්ලාම මේ ගානේ අපිට කියනවා ADC 60යි කියලා පෙන්වන්නලු. ADC මේ කෝණේ 60යි කියලා පෙන්වන්නලු. අපිට දත්තයක් දෙනවා පුතේ මේ කෝණ දෙක සමානයි. එහෙනම් මම සමාන සංකේත දැම්මා. හරි. හරි. පුතේ මේකේ මම මෙහෙම දෙයක් කරනවා. අපි දන්නවා පුතේ දැන් මේකේ ලියන්න ඉස්සලා මේ තියෙන දේවල් ගැන කියන්නේ ක්‍රමයෙන් දන්නවා. දැන් මෙතනනේ අපිට ඕන කෝණේ. මෙයා x කියලා ගත්තොත් කොහොම වුණත් මෙයා වගේ දෙගුණයක් එනවා පුතේ මේ කේන්ද්‍රයේ කෝණය. ඒක හරිනේ. ඊළඟට ගාණ කියලා මේ දෙන්න සමානයි. එහෙනම් ඉතින් මෙතන 2x නේ.
හරි. පුතේ මෙයා 2x වෙනකොට මේ කෝණය මෙයා වගේ දෙගුණයක් නේ මෙතන. එහෙනම් මේ කෝණයගේ පුතේ 4x වෙන්න ඕනේ. දැන් මට ඕනේ x වලගේ හොයාගන්න පුතේ. හරි? හොයන්න පුළුවන් ඒවා මං හෙව්වා. මට ඕන කෝණේ x කියලා ගත්තම. ඒක ගත්තොත් මෙයා 2x වෙනවා. මේ දෙන්න මෙයා සමාන හින්දා එයාත් 2x වෙනවා. මෙයා 2x නම් මෙයා 4x වෙනවා. දැන් අපිට x වලට සමීකරණයක් ලියන්න තැනක් තියෙනවා පුතේ. ඇයි? මේ දෙන්න එකතු කළාට පස්සේ 360ට සමාන වෙන්න බෑ. ලක්ෂයක් වටා කෝණනේ. එහෙනම් අපි මේ දෙන්නගේ එකතුව 4x ධන 2x සමාන කරනවා පුතේ 360ට. දැන් ඔයාලා x දාගත්තේ කොහෙන්ද මේකට? පුතේ මේ වගේ කෝණ ගොඩාක් තියෙනකොට සමාන කෝණ ගැන තියෙනකොට අපිට සමාන අකුරු දාගත්තා. දැන් මම මෙතනදි කරන්න ගියේ මට ඕන කෝණෙට මේ පෙන්වන්න ඕන කෝණට x කියලා දාලා අනිත් ඒවා හොයාගෙන ගියා x වලින්. එතකොට x හොයපු ගාම උත්තරේ ඉවරයිනේ. නැත්නම් ආයිසරයක් හිතන්න එපා. මොකද්ද අපි මේකට කරන්න ඕනේ කියලා. ඒ නිසා. ඉතින් මම මෙතනින් ගන්නවා මෙහෙම පුතේ. එළින්ම මම ගන්නවා මට ඕන කෝණය. මේවා හදන්න පුළුවන් එක එක විදි. මෙයා x කියලා ගත්තොත් x නම් එහෙමනම් ඉතින් AOC කෝණය සමානයි 2x. ඇයි? කේන්ද්‍රයේ කෝණය වගේ දෙගුණ මේ පරිධියේ කෝණය වගේ දෙගුණයක් වෙනවා කේන්ද්‍රයේ කෝණය. එයා වගේ දෙගුණයක්. එතකොට හේතුව පුතේ අපේ සාමාන්‍ය හේතුව. ඒ මොකක් කළත් අපි කියන්නේ කේන්ද්‍රයේ ආපාතිත කෝණය සමානයි 2යි පරිධියේ ආපාතිත කෝණය. එයා 2x නම් මෙයා 2x පුතේ. එම නිසා ABC කෝණයගේ 2x වෙන්න ඕනේ. ඔයාලට පේන්න ඕනේ මම මේක ලියන ඒවා ඔක්කොම රූපෙත් ලකුණු කරලා තියෙන්නේ. නැත්නම් තව පාරක් හිතන්න වෙනවා. ඒ ගාම ලකුණු කරන්න. හරි? ඒකනේ රූපයක් අඳින්න. දත්තය. ඒ පුතේ මේ දෙක සමානයි කියලා ගානේ කියනවනේ. ඒ හින්දා AOC පරාවර්ත කෝණය. AOC පරාවර්ත කෝණයගේ සමානයි 4x. හේතුව මේක. හරිද? දැන් මට x වලින් සමීකරණයක් ගන්න තැනක් ආවා. එතකොට අපිට ලියන්න පුළුවන් 2x ධන 4x කියලා කියන්නේ අංශක 360. මේ ඉරුෂි මට හදලා ඒ පිළිවෙලට මම මේ හදන්නේ ඈ. මේ මම පාවිච්චි කරන්නේ ලක්ෂයක් වටා පිහිටි කෝණ. 6යි x සමානයි 360යි පුතේ. දෙපැත්තම 6න් බෙදනවා x සමානයි 60යි. ඔයාගේ කරදරයක් නැති උත්තරේ. එතකොට x කියලා කියන්නේ ADC නේ. අපි යටින් ඕනනම් ලියමු ආයි උත්තරේ. ඒක වැඩි හොඳයි. එම නිසා ADC වලගේ අංශක 60යි. අවසාන උත්තරේට ඒකක දාමු අපි අනිවාර්යයෙන්.